පින්වත්නි අද දවස් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ ජයන්ති සුරවීර මෑණියන් කැනඩාවේ පදිංචි ජනිත කනිෂ්ක සුරවීර පුතුණුවන්ගේ ඔක්තෝබර් 24 වෙනි දිනට යෙදී තිබුණු 35 වෙනි ජන්මදිනය වෙනුවෙන් පුතුට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා තමයි අද දවසේ මේ පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව දක්වලා තියෙන්නේ. පින්වත් පුතුණුවන්ට සාපිපාසාදී වදුරක් නොලැබී තායික්මන් භවයකම සුඛසහගත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගෙන මෙම ධර්ම දානමය පින්කම උපකාර වේවා. ඔහුට සසරෙන් එතර වීමට කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ගෞරවතර මහා සංඝ රත්නයට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට උතුම් නිර්වාණීය වීම පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. බොහෝ කාලයකට පෙර මේ දේශනාව බාරගෙන තිබ්බත් රටේ පවතින තත්ත්වයන් සමග මෙම දේශනාවන් විකාශය කිරීමට ප්‍රමාද වූවත් බොහෝ ඉවසීමෙන් මෙම දේශනාවන් සඳහා දායකත්වයෙන් බලා සිටි පින්වත් මෑණියන්ට පුතුණුවන්ට ඇතුළු පවුලේ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වීමට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අබින්හං පච්චවෙක්කි තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවාති. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්තුන් කවුරුත් මේ සූදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය, නැත්නම් මේ සාංශාරික පැවැත්ම පිළිබඳව, ඒ සාංශාරික පැවැත්මෙන් ඈතර වෙලා ලබන්න පුළුවන් සාංශාරික නැවැත්ම පිළිබඳව ධර්ම දේශනාවක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පිටත් මේ කර්ම, ඒ කර්ම විපාකය මේ මොක කතා කරත් අපිට කතා කරන්නේ බුද්ධ ශාසනයනේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විශේෂ පාට් එකක් තමයි මේ කර්මය කියලා කියන්නේ. මම මේක ගැන යම් හැඳින්වීමක් කරන්නම්. මොකද මේ අපිට කවදාවත් දැන් අපිට බුදුදහම ඇහෙන්න කලින් අපි හිතුවේ නෑනේ පිටකදී අපි කරන ඒවට විපාකයක් සකස් වෙනවා කියලා. ඒතර අපි ඔහේ කුසලයක් කියලා නාමයක් අපි ගාව තිබ්බේ නෑ. දැන් බුදුදහමට එන්න කලින් කෙනෙක් බලන්න යා මද්රුව මරනවා නේද? එහෙම ලොකු ගාණක් නැහැ. කාමී වර්ධවා හැසිරෙනවා, සුරාපානී කරනවා, බොරු කියනවා. හැබැයි කෙනෙක්ට මේ කම්මස්සගත සම්මා දිට්ඨිය, ඒ කියන්නේ බුදුදහමට එනකොට පළවෙනියටම ඇති වෙන්න ඕනේ කාරණා මොකද්ද? කම්මස්සගත සම්මා දිට්ඨිය. ඒක ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ද ලෝකෝත්තරයි ලෞකිකයි කියලා දෙවිධයකට ආර්ය අෂ්ටාංගික මාර්ගය බෙදෙනවා. ලෞකික සම්මා දිට්ඨියේ පූර්ව අංගය. එතන මම කියනවා මේ බුද්ධ ශාසනය පටන් ගන්න කොතනින්ද? ඔය එක්තරා විදියකට මේ බුද්ධ ශාසනයට කෙනෙක් එන්නේ කර්මඵල දැකලා.
එතනින් තමයි මූලික සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. අඩුම පින්වත්නි අපිට දැන් මෙහෙමනේ අපි හිතනවා ඉස්සර අපිට අපේ අම්මලාර කියලා දෙනවා මේ බෝනික් එක්ක හරි පොලේ ගැව්වහම ඒ බෝනික්ක ඊළඟ පාර ළමෙක් වෙලා මොකක් කියනවාද? ඔයා බෝනික් එක්ක වෙලා ওই විදියටම ගහනවා කියනවානේ. ඔයගොල්ලන්ට එහෙම කියලා දීලා නැද්ද? තියෙනවනේ. දැන් එතකොට අපිට ඔන්න චූටි සංඥාවක් එනවා. මම කියන්නේ මට මේ පොඩි කාලේ ළම වෙච්ච දේ බලන්න ඔබටත් මේක වෙලා ඇති. පුංචි කාලේව පුංචි හැඟීමක් එනවා මේක කරොත් මටත් මේක රිටර්න් එක හම්බ වෙනවා කියලා. එහෙම හිතලා නැද්ද? දැන් කාව හරි ඔය එකපාරක් මට මතකයි. අපි ආරණ්‍යක ඉද්දී ඒ උඩ පැවිදි වෙලා මුල්ම කාලේ හරිද ගිහි ගතිය තියෙනවානේ. දඩබ්බර ගතිය. රිලවුන්ගෙන් හරි කරදරේ. දැන් මොකද කරේ? ඔන්න ඔක්කොම උගුලක් අටවල මේ වයිදින් කියලා දාන්නෙත් නැති වෙයි දන්නේ. මේ දැන් ඔන්න රිලෙවෙක්ක කොයි හරි කාමරයකට අල්ලලා ටිකක් බය කරමු කියලා දැන් ඔන්න දොරත් ඇරලා බලන් ඉන්නවා. දැන් රිලව යනකම් බලන් ඉන්නවා. මේ මම හිතන්නේ මම මේ ටික කියනකොට මාත් එක්ක මෙතන හිටිය ස්වාමීන් වහන්සේ මේක අහන් ඇති. නාසයට මතක් කිනේ ඇති. අපි දෙන්නා ලණුවක් දාලා මේවා කරන්න යන්න එපා හොඳේ. ගෙදරදී අත්තදා බැලීමෙන් වලකින්. ලණුවක් දාලා කාමරය ඇතුළට කෙහෙල් ගෙඩියකුත් දාලා රිලව ගියාම දැන් වහන්න. මම ඔය ඉන්න අතරතුර මතක් වුණා සීවලි මහරහතන් වහන්සේට වෙච්ච විපාකي. මොකද්ද? අර නුවරක හිර කරලා නේද? මාස ගාන ටක් ගාලා අනවන කර්ම විපාකයේ මතක් වෙද්දී අපි අකුසලෙන් ගැලවෙනවා. නැත්තම් එහෙම අරක වහලා අරයව බය කරලා යවුවනම් ඒකේ රිටර්න් එක කෙලින්ම කියනවා නම් ඒකේ රිටර්න් එක අපිටත් සසර එනවද නැද්ද? එනවා. අන්න බලන්නකෝ එතකොට මේ කර්ම විපාකේ අපි කොච්චර ඒ වගේ ගලවනවද කියලා. පැහැදිලිද මම මේ කියන්නේ? ඒ නිසා කෙනෙක්ට ඇත්තටම මේ බුද්ධ ශාසනයේට ෆවුන්ඩේෂන් එක තමයි පදනම තමයි කර්මය කියන එක. ඒ නිසායි ගොඩාක් අය දැන් මේ කර්මය කියන එක පින්වත්ටි හැමෝටම ගෝචර වෙන්නෙත් නැහැ. කම්ම විසයෝ අචින්තියෝ. බොහෝ අය මේ කර්මය කියන එක අදාහ ගන්න බැරුව එක එක දෘෂ්ටි වලට බැහැගත්තා. මොන කර්මද ඉන්නකම් අර හොඳට ජොලියේ ඉඳලා ඊට පස්සේ කාලෙක කවදා හරි මරුණට පස්සේ ඕන එකක් මේ කර්ම විපාකයේ දන්නේ නැතිකම. ඒතර පූර්ව මේ ජීවිතේ අපේ පළවෙනි ජීවිතේ නෙමෙයි. අපි හැමෝම මෙතනට ඇවිල්ලා ඉන්නේ මොකක් නිසාද? කර්මය නිසා. මේ ලෝකෙට අලුතෙන් සත්වය අභිනව සත්වය පහළ වෙන්නේ නැහැ. කියන්නේ අනිවාර්යෙන් විඥානයක් සකස් වෙන්න අවිජ්ජාපච්චය සංඛාරා කියන කර්ම රැස් කිරීමක් තියෙන්නම ඕනේ. ඒ නිසා අභිනව සත්වය පහළ වීමක් ලෝකේ නැහැ. විධර්මානුකූලව ගත්තා. ඒතර අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ పూర్ව මොනවා කරලාද? පින්වත්නි බලන්න මේක කොච්චර සිම්පල්ද කියලා. දැන් ඔය පින්තුල්ලා පිරිමි කෙනෙක් වෙන්න ඕනි කියන එක. ගෑනු කෙනෙක් ඉත්තේ භාව පුරුෂ භාව රූප කියන එක. කවුද තීරණය කළේ? අම්මා තීරණය කරාද? තාත්තා? ඒගොල්ලෝ ආපු කෙනා ඒගොල්ලොනුත් ඕගොල්ලෝ බඩේ ඉදි ටොස් දාලා පෙන්ඩන් උඩ දාලා මාළු උඩ දාලා මුදු උඩ දාලා තමයි කවුද කියලා හොයාගත්තේ. දැන් නැද්ද? අර ඉස්සර කරනව නේද මෙහෙම නයෙක් දැක්කොත් පුතෙක් හම්බ වෙනවා කියනවා. මේ මාලයක් කොහම කරකෝල මට මතකයි මොකක් හරි එකක් කරනවා. මේ ඒව කරලා නැද්ද? දැන් නම් ස්කෑනර්ස් තියෙනවානේ. ඒත් ඉස්සර අම්මලා කෝකටත් කියලා දැන් ගෑනු ළමෙක් හම්බ වෙනවා නම් සාමාන්‍යයෙන් කලර් එකක් තියෙනවා. මොකද්ද? රෝස පාට. පිරිමි කෙනෙක් හම්බ වෙනවනම් නිල් පාට. ආදරු කොහොමද ඒව දන්නේ? අපි මේ කෝලන් දැක්කා. දැන් එතකොට අම්මට ෂුවර් නැත්තම් මුල් කාලෙම අම්මා ඇඳුම් ගන්නකොට දෙකටම බර කරලා ගන්න. ඒ කියන්නේ එතකොට අම්මම දන්නේ නැහැ මට හම්බ වෙන්නේ ඉන්නේ කාවද කියන්නේ. ඒ එන කෙනා කළුද සුදුද කවුද තීරණය කරන්නේ? සමහර වෙනවා උපතින්ම ආයිතින් මොනවත් ක්‍රීම් જાති ඕනේ නැහැ සුදුම සුදු නේ. සමහර වෙනවා ටිකක් සුදු අයටත් කළු ළමයි උපදින වෙලාවල් තියෙනවා. හරිද? ඔය මාර දේවල් විදිහට වෙනස් වෙන්නේ. ඒත් අපේ උස කොට භාවය. ඊළඟට ඔයගලගේ බ්‍රේන් කැපැසිටි මොලේ ධාරිතාවය කවුද තීරණය කරන්නේ? සමහරුන්ට මතක හිටිනවා සමහරුන්ට මතක හිටින්නේ නැහැ. දැන් අර චූලපන්තක මහරහතන් වහන්සේට මතක හිටෙම නැහනේ. එතකොට ඒ කර්මය කියන එක තමයි පින්වත්නි මේ දෙවි කෙනෙක් තීරණය කරනවා නෙමෙයි. ඔය පින්වතුන්ලා දන්නවා. මට ඉතින් මේක කියන්න එක්තරා සීමාවක් තියෙනවා. මවක් පියක් සංසේචනය වීම තුළ ඒ සංසේචනයේ ඇතුලෙන් උපදින මුල්ම ශරීර අවයවය ඉඳන් අපේ. හරිද? මුල්ම අපේ කියන යුක්තාණුව කියලානේ. ඒ යුක්තාණුවේ ඉඳන් ප්‍රබව වෙන සියලුම අවයව
කවුද මේක මේ ගානට ගෙනියන්නේ කියලා තීරණය කරන්නේ කර්මය. ඔය පින්තුලගේ S2 ආයුෂ ඔය පින්තුලා මැරෙන වෙලාව තීරණය වෙලා ඉවරද නැද්ද? ඉවරයි. හැබැයි මෙහෙමකුත් තියෙනවා. දැන් මේම කිව්වාම හැමදේම කර්මානුරූපීව වෙන්නේ ඔය පින්තුලා ඉන්න ගමන් අපි හිතමුකෝ ඇදගෙන වැටෙනවා. ඒක කර්මානුරූපීවම නෙමෙයි. සමහරක් විට ශරීරයේ දුර්වලතාවයක් නිසා ඇදගෙන වැටීම කියන එක වෙන්න පුළුවන්. ඔන්න වැටිලා ඔළුව පැලෙනවා. අන්නේ ඔළුව පැලීම සමහරක් විට පෙර ජීවිතේ කාගේරි ඔළුව පළපු එක විපාකයක් වෙන්න පුළුවන්. නිසා මේක මේ අපි එකක් මතක තියාගන්න අපි එකක් තමයි හිතන්න හොඳ නැහැ කර්මවාදීව විතරයි. ඒ කියන්නේ කර්මය 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 කියලා හිතුවොත් කර්මවාදී දෘෂ්ටියට යනවා. සමහරක් විට ඕපක්කමික ආබාධ වෙන්නත් පුළුවන්. කවුරු හරි කෙනෙක් පරෝපක්‍රමයක් කරත් මම පොල්ලකින් ගහනවා මේ පින්වතුන්ට. ඒ පොල්ලකින් ගහනවා කියන සිද්ධිය පරෝපක්කමික. ඒ නෝපක්කමිකව සිද්ධ වෙන එකක්. හැබැයි මේක ටිකක් ගැඹුරුයි. ඉතින් මේක ඉතින් විස්තර කරන්න කොහොමදනේ? ඔළුවට ගහනකොට ඇති වෙන අකුසල සහගත අකුසල කාය විඥානය. ආන්නේ ඒක මගේ පින්වත්නි දුක්ඛ සහගතයි නම් ඒක පෙර ජීවිතයේ අකුසලයක විපාකයක්. ඔය විදිහට මේ කර්මයත් එක්ක බැඳිච්ච ලොකු දෙයක් තියෙනවා. එකක් මතක තියාගන්න. අපේ ජීවිතේ ගොඩාක් දේවල් තීරණය කරලා තියෙනවා. හැබැයි මට ඒක විශ්වාසයි. ගොඩාක් දේවල් තීරණය කරලා තියෙන්නේ කවුද? කර්මය. කොහේද උපදින්නේ? හොඳ අම්මෙක් ගාවට යනවද? හොඳ තාත්තෙක් බල්ලෙක් කරනවද? මිනිහෙක් කරනවද? කලර් එක මොකද්ද දෙන්නේ? උස මොකද්ද දෙන්නේ? හැබැයි මෙහෙමයි කලර්ස් එහෙම වෙනස් වීමුත් වෙන්න පුළුවන්. නැතුවම නෙමෙයි. හැබැයි කර්මයෙන් කරන බලපෑම ගොඩක් ලොකුයි. S2 කොච්චරක්ද පවතින්නේ? කට කොච්චරක්ද? දත් කොහොමද? ඔන්න පෙර ජීවිතේ බොරු කියලා මේ පාර ආවොත් සමහරක් විට දත් එහෙම මොකක් වෙන්න පුළුවන්. චුට්ටක් ඔය හෙට මෙහෙට වෙන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. එහෙමයි කියලා දැන් ඔන්න ඔය පිංගුතුල ඒගොල්ලන්ට hina වෙන්න බෑ. එයි. එතකොට ඕගොල්ලන්ට මොකද වෙන්නේ? ආන්න කර්මය සකස් වෙලා දැන් ස්වභාව ධර්මෙ පිඟනි මේ ඉන්සිඩන්ට් බලන් ඉන්නේ. කියන්නේ දැන් ඔය පිංගුතුල්ලා හිතන්නකෝ එහා පැත්තේ ගෙදර ළමයා මෝඩයි කියලා. ඉගෙන ගන්න බෑ. ඔය පිංගුතුල එයාට මෝඩයා කෝ දැන් අපිත් ස්වභාව ධර්මයේ නිර්මාණයක් එහා පැත්තේ ගෙදර ළමයාත් කාගේ නිර්මාණයක්? ස්වභාව ධර්ම. එතකොට අපේ අයිතිකාරයෝ තමයි ස්වභාව ධර්ම. ඔබට බෑ තව කෙනෙක්ව තලන්න. ඔබ තැළුවොත් ස්වභාව ධර්මයේ ඔබට දෙන්නේ මොකද දන්නවද පනිෂ්මන්ට් එක? එක්ක ඔබේ බඩට එන්න දරුවව මෝඩෙක් කරනවා. එතකොට කාලවරෙන්කෝ අපි කියන්නේ අර මම කරගල දැන් කාලවරෙන්කෝ කියලා. එතකොට ඔන්න කාලෙ එන්නකෝ. නැත්තම් ඔබ ඊළඟ පාර උපදිද්දි මෙහෙමයි එකපාරින්ම කරනවත් නෙමෙයි. ඔය වගේ දේවල් වලට එකපාරින්ම නැවත ඔබ එකම අකුසල කර්මයේ නැවත කරනවා නම් ස්වභාව ධර්ම ඔබට ඊළඟ පාරේ ඒ වගේ එකක් ඇදලා දෙනවා. ඒ නිසා මේ කර්මය කියන එක අපි නිතර කල්පනා කරන්න ඕනේ. කම්මස්ස කෝම්මි මම කර්මයේ ස්වකීය කොටගෙන ඉන්නවා. කම්ම දායාදෝ කර්මයේ දායාද කර. කම්ම බන්දු කර්මයේ ඥාතිය කරගෙන ඉන්නවා. කම්ම පටිසරණෝ කර්මයේ පිළිසරණ මගි. යම් කම්මං කරිස්සාමි මම මොකක් හරි කර්මයක් කරනවා නම් කුසල වේවා අකුසල වේවා තස්ස දායාදෝ භවිස්සාමි. ඒක තමයි මගේ මොකක් වෙලා දෙන්නේ? දායාදේ වෙලා එන්නේ. ඒ නිසා පින්වත්නි ජීවිතේ කොහොමද ජීවත් වෙනකොට මම මේ කියන කතාව හොඳට අහගන්න. අපි අනිවාර්යෙන් මේ සසර පැවැත්මෙන් ඈතර වෙන්න නම් සසර නැවැත්මක් හදාගන්න බෑ. ඒ නැවැත්මට කියනවා නිර්වාණය කියලා. එතකොට ඒක මේ ජීවිතේ සාක්ෂාත් කරගන්නත් පුළුවන්. මේ ජීවිතේ බැරි වුණොත් කවදා හරි දවසක සාක්ෂාත් කරගන්නත් ඕනේ. එතකොට මෙතන ඉඳන් ওই පිංගුතුල යන සසර ගමනේ ওই පිංගුතුල පල්ලෙහාට වැටෙන්න බෑ. අනුසෝතගාමි වෙන්න බෑ. යන්න ඕනේ කොහෙටද? පටිසෝතගාමි උඩ පැත්තට යන්න ඕන ටට්ටක්. ඒ උඩ පැත්තට යනකොට පිංගුනි අපිට දැන් මට ස්ථීර කරන්න බෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නම් පිංගුත්නි ඉන්ද්‍රිය පරෝපරියත් ඥානින් දැකලා ඔබට අවශ්‍ය කමඨාන දීලා කියනවා රයිට් ඔයගොල්ලෝ මේ ජීවිතේ නිවන් දකින්නවද නැද්ද කියලා. ඉතින් ඇත්තටම අපිට ඕක නෑනේ. අපිට පුළුවන් මාර්ගය කියලා දෙන්න විතරයි. ඒතර ඔය පිංගුතුල්ල තුල වැඩිච්ච ඉන්ද්‍රිය ධර්ම හේතු කරගෙන ඔය පිංගුතුල්ල දැනගන්න ඕනේ. ඔය පිංගුතුල්ලගේ මාර්ගය වඩා ගන්න. ඒ මාර්ගය වඩාගෙන යදී ඇතැම් විට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒතර මාර්ගය වඩනවා කියන්නේ පින්කම් කරන එකට නෙමෙයි. පැහැදිලිද? මාර්ගය වඩනවා කියන්නේ පින්කම් කරන එකට නෙමෙයි. මාර්ගය වඩනවා කියලා කියන්නේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව කල්පනා කරලා මේ ජීවිතයට තියෙන ආශාව, තෘෂ්ණාව, උපාදාන දුරු කරලා දාලා
උපාදාන නිරුද්ධ කරපු භව නිරෝධ කරපු තැනකටපත් වෙන ස්වභාවයක්. ඒ තමයි මාර්ගය. ඒකට තමයි භාවනා තියෙන්නේ. අසුභ භාවනා වැඩුවාම මේ ජීවිතේ පිළිකුල දැනෙනවා. ආදීනව සංඥා වැඩුවාම මේ ජීවිතේ පිළිබඳව කලකිරෙනවා. මරණ සතිය වැඩුවාම මේ ජීවිතේට ආසාවක් නැති වෙනවා. නිරෝධ සංඥා වැඩුවාම නිර්වාණයට හිත කැමති වෙනවා. විරාග සංඥා වැඩුවාම නිර්වාණයට හිත කැමති වෙනවා. අට්ටික සංඥා වැඩුවාම මේ ජීවිතේ පිළිබඳව මේ මස් ගොඩවල් ගන්න සංඥාව නැති වෙලා ඇට කියලා මනසිකාරය වෙලා මේවා කවදත් කොහිදී හරි විසිරලා යනවා කියලා කල්පනා වෙනවා. ඒ තමයි මාර්ගය. හැබැයි ඔය මාර්ගයේ වඩන අතරතුර මම කියන්නේ A plan එක සහ B plan එක කියලා අපිට එකක් තියෙන්නේ බෑ. ඔය පිටුලට එහෙම ජීවත් වෙලා නැද්ද? A B plan වල. මට මතකයි මම O level කරලා ඇවිල්ලා ඒ කාලෙම. එතකොට ඉතින් අපිට කවුරුත් කියලා දෙන්නත් නෑ මේවා. මම O level පාස් වුණොත් කොහොමත් මට ඉස්සරහට යන්න පුළුවන්. හදිසියවත් මොකක් හරි වෙලා ෆේල් වුණොත් මම මොකද කරන්නේ? අන්න එහෙම අපිට පින්ගන්නේ හැමතිස්සෙම B plan එකක් තියෙන්න ඕනේ. තේරෙනවද මම මේ කියන්නේ? එතකොට ඒක සසරට ඕනිද නැද්ද? අනිවාර්යෙන් ඕනේ. කවුරු හරි කෙනෙක් ඔය පින්ගුතුලට කියනවා නම් පින් කරන්න එපා පුඤ්ඤ පාප පහිනස්ස කියලා මෙන්න මේ වටාත් එක ත්‍රිපිටකේ බලන්න කියලා. ඇයි? එහෙම කියන්න බෑ. පින්ගන්නේ ඔය පින්වතුලට අද මේ බණ ටික ඇහෙන්නේ පෙර සසරේ මොනවා හරි පින්කමක් කරලා මේ බණ කියෝ ගන්න සල්ලි තිබ්බ නිසානේ. කොනේ ඇත්ත. අර දැන් මේ එන කිසිම හාමුදුරුවෝ කෙනෙක් නවත්තලා අර පේමන්ට් එකේ ඉන්න මිනිස්සුන්ට බණ කියලා එනවද? කියන්න මට. දැන් පින්ගන්නේ ඇත්තම කතාව තමයි මම මේ කියන්නේ අද මේක එක්තරා විදියට මාෆියාවක්. සමාවෙන්න මම මේක කියනවට. අර ගුළු දැන් කතා කරන්නේ තාල් මාෆියා කියයි අර මාෆියා කියයි මේකත් සමහරක් වෙලාවට ඇත්තටම මම මේ කියන්නේ අපිට දැනিলা තියෙනවා අපිට ඇහිලා තියෙනවා අපිට මිනිස්සු කියලා තියෙනවා බනට එනකොට කී දෙනෙක් ඉන්නවද කියලා අහලනවා කියලා. හරිද? ඉස්සර ඔබට මතක ඇති මේ කාලේ නෙමෙයි දැන් කාලේ ගොඩ හොඳ දක්ෂ ඊටාම පිරිසිදුවට බණ කියන ස්වාමීන් වහන්සේලා ටිකක් පහළ වෙලා බණ කියනවා මේ ජෙනරේෂන් එකට කලින් ජෙනරේෂන් එක බලන්න. බනට එනකොට ගානක් කියලා. නැද්ද එහෙම කාලයක් තිබ්බ අපේ රටේ? බනට ගානක් කියලා. ඇවිල්ලා පොට් ටික විකුණලා CD ටික විකුණලා ඒ ගාන තියෙනවද කියලා හරියට බලලා මම මෙහෙම කියද්දි ඔබට මතක් වෙනවද? ඔය අපේ සෝම ස්වාමීන් වහන්සේලාම සම්පූර්ණ කැඩුවේ ඒ ප්‍රතිපත්තියනේ. ඒකනේ අපිට මේ ස්වාමීන් වහන්සේලා වටින්නේ. මේ කතාව ඔබට පිළිසරණක් වුණොත් මිසක් වෙන කවුරුත් ඔබට පිළිසරණකට පවතින්නේ නැහැ. ඒක මතක තියාගන්න. පැහැදිලිද මම මේ කියන්නේ? එනිසා අනිවාර්යෙන් සංසාරික පැවැත්මට යන ඔබ මේ ජීවිතේ නිවන් දැක්ක නොදැක්කා. අනිවාර්යෙන් සසරට පිළිසරණක් හදාගන්න. සසරට පිළිසරණක් හදන්න වෙන්නේ කුසල කර්ම කරලා. මොනවද පින් කරන්න ඕනේ. මා භික්කවේ පුඤ්ඤානං බාහිත්ත. මහණෙනි පිනට බය වෙන්න එපා. පින කියන එක කවදාවත් ඔබට නරකක් කරන්නේ. ඔබට නිවන වහන්නෙත් නෑ පින. පින තියනවා නම් දැන් මට මතකයි අර පණ්ඩිත සාමණේරද කොහෙව සුක සාමණේර ඔය දෙනම වහන්සේ එක වහන්සේ නමක් මේ රහත් වෙන්න භාවනා කරද්දී පින කියන්නේ කොච්චරද බලන්න සක්‍ර දේවේන්ද්‍රයා මේ දෙවිවරු 4 දෙනෙක් යවනවා රකින්න. හුලං දෙවියන්ට කියනවා හුලං නවත්ත ගන්න. අවුවට කියනවා අවුවේ රැස් අඩු කරගන්න. කුරුල්ලෝ සද්ද නැති වෙනවා. කුරුල්ලෝ පක්ෂීන් පවා එළවුවා කියනවා. ඇයි මේ? සද්ද නැති වෙන්න. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ අරගෙන ඇවිල්ලා දොරට තට්ටු කරයි කියලා බුදුරජාණන් වහන්සේ දොර රකින්නවා ගිහිල්ලා. සක්මන් කර. කොහොමද පින? ඔය පිංගුතුල භාවනාවකට ඉඳගන්නේ. ඉඳගත්ත ගමන් එහා පැත්තේ ඩෝසරයක් දානවා. ඔන්න සසරේ ඔගොල්ලෝ කරලා තියෙන පිං. එක්ක භූමිකම්පාවක් ඇහෙනවා. නැත්තම් පොඩි එකා නින්දෙන් නැගිටලා අඬන්න ගන්නවා. එක්ක මහා හයියෙන් රේඩියෝ එකක් ඇහෙනවා. ඒ කියන්නේ මොකද? මොනා කරලා නැද්ද? සසරේ මේ අවකාශය නිදහසේ ලබන්න පින් කරලා නැහැ. තව කෙනෙක්ගේ සමාධියට බාධා කරලා දැනුත් ඒක වෙන්නේ දැන් සමහරක් විට ওই ධර්මශාලාවල් වල හොඳට බණ කියක පාට ෆෝන් එක රින්ග්ස් යනවා. ඒකත් මේ වයසක උපාසක අම්මලා තාත්තලා බැරි නම් නොගෙන ඉන්න ඕනේ. නේද? තමන්ට ධර්මශාලාවකට අනික පින්වන්දි මම දැන් දැකලා තියෙනවා මේ මෑතකද මම සාමාන්‍යයෙන් මේවට බණ කියන්නේ නැහැ. මම ඔය ෆෝන් වලට අරවට මේවට ඇඳුම් වලට බණ කියන සයන්සනමක් නෙමෙයි. මොකද ඒවා මිනිස්සු දැනගන්න ඕනේ. අපිට කියන්න දෙයක් නැහැ. සමහරව මේ බණ මඩුවේ ෆෝන් එක අතර අරන් කතා කරනවා. මේ පොඩ්ඩක් ඉන්නේ කිරුළ බණ හාමුදුරන්ගේ බණක් අහා ඉන්නේ මේ ලයිව් ඉන්නේ මේ තව චුටි.
අපිට බණ කියන්න පුළුවන්ද දැන් එතකොට? අපේ මේ අවධානය පිටට යනවානේ. දැන් මේ වගේ ඕවා කරලා ඊළඟට භාවනා වැඩසටහන් වලට ගියාම ඔය shopping bag සද්ද කරලා හයියෙන් කෝප්ප බිම තියලා හොරාට යන්න ඕනේ. ඉස්සර අපි කුරුණෑගල පැත්ත සෙනසුනක වැඩ හිටියා. එතකොට උදේ ස්වාමීන් වහන්සේලා බුදුන් වැඳලා 4ට භාවනා කරනවා. අපි හදේසියවත් 5ට විතර භාවනාව 5 මාට ඉවර කරොත් අපි කවුරුත් නැගිටින්නේ නැහැ. ඇයි? උදාහරණයක් ගන්නකො දැන් ඉතින් අපි ඔහොම ඉඳගෙන ඉඳලා නැගිටිනකොට අර එකපාරට කකුල් වල ඇට කැරෙනවා මෙව කටස් ගාලා. එතකොට එහා පැත්තේ සයින්හාසර මොකද්ද වෙන්නේ? කරදරයි. නැකටලා පැදුරු අකුලන්න ගියොත් ඔවා කරදර නිසා උන් අන්තිම ස්වාමීන් වහන්සේත් භාවනාවෙන් නැගිටිනකන් අපේ කාලය කොච්චර හරි කැප කරගෙන අපි ඉඳන් ඉන්නේ. ඇයි? උන්වහන්සේගේ සමාධියට දෝපින් උතුලට එහෙම සෙන්ස් එකක් කවදාවත් තියලා තියෙනවද බලන්න. ඔය පිංගුතුල එහෙම හිතයිද කවදාවත්? ඔය පිංගුතුලට එහෙම කිසිම ගාණක් නැහැ. අඩුව මහාසෑයට ගියාම කවුරු හරි කෙනෙක් එතන භාවනා කරනවා අපි කවදාවත් ඒ අම්මලගේ තාත්තලගේ ඉස්සරහින් ක්‍රොස් කරලා ගිහිල්ලා නැහැ. අපිවත්. ඕව තමයි අර සමාධියට මේ ශබ්ද බද්ද ඇහෙන්නේ නැහැ. ඉතින් මම මේ කියන්නේ පින කියන එක අපිට ඕනේද නැද්ද? ඕනේ. ඊළඟට අපහසුවකින් තොරව දාන ටිකක් ලැබෙනවා නම් කෑම ටිකක් ලැබෙනවා නම් ඒ ලැබෙනකොට නේද අපිට මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තිය ගානක් නැතුව පුරා ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ඔය පින්වතුන්ලා මේ හැම ආකාරයකම පින්කම් කරන්න. තේරුණාද මේ කියන්නේ? ඔය එක කතාවක් තියෙනවා මගේ පින්වතුන්ලාට මම කියන්නම්. ඔය කුටි පූජා කිරීම සම්බන්ධව මේක කියන්නේ ඉතින් මගේ පින්වතුන්ලා මම අහවල් එක දුන්නේ නැහැ කියන්න පිනක් ඉතුරු කරන්න එපා. අපිට මහලුකු දෙයක් නෙමෙයි. හැමදේම මේ අටපිරිකර පූජා කරන්න කියලාත් නෙමෙයි මේ කියන්නේ. ජීවිතේ එකක් තදට පූජා කරන්න. කඩේ ගන්න තියෙනවනේ අටපිරිකර. සමහරක් වෙලාවට ඒ වගේ අටපිරිකර ගෙනල්ලා මිනිස්සු දහස් ගණන් පූජා කරනවා. හැබැයි හිත පිරෙන්නේ නැහෙනි බලන්න. නිසා මේ බණහන පිංගුතුලට මම කියන්නේ මැරෙන්න කලින් හරියට එක අටපිරිකරක් පූජා කරන්න. මාළකු ගානක් වෙන්නේ නැහැ පිංගන්නේ. ස්වාමීන් වහන්සේ නමක් හොඳ සිල්වත් ගුණවත් හොයාගන්න. සංඝ රත්නය නියෝජනය කරන්න. නියෝජනය කරන සංඝ රත්නයක් හොයාගෙන උන්වහන්සේගේ සිවුරු සයිස් එක හොයාගන්න. ස්වාමීන්සේ පොරවන්නේ කීයද කියලා. අහන්නේ උගහම කියන මගේ ස්වාමීන් වහන්සේ වහන්සේගේ සිවුරු ප්‍රමාණය කියන්න පුළුවන්. අයවැටිලි කරන්න, ළඟට යන්න, කරදර කරන්න, කරලා ඉල්ලන්න. ඉල්ලුවම උන්වහන්සේලා දෙනවා. දුන්නාම මේ ඔබට පුළුවන් තනිපට සිවුරයි දෙපට සිවුරයි අඳින්නේ. ඔච්චරයි. තනිපට සිවුරක් නැවුවා දෙපට සිවුරක්ම අඳිනයක් නැවුවා. ඊළඟට පාත්‍රයක් ගත්තා. පාත්‍ර ගන්න තියෙනවනේ. ඒ පාත්‍ර ගද්දි අර සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලා වළඳන ওই සයිස් 8 විතර පාත්‍ර. මම මේක කියන්නේ බෑනේ මට පූජා කරන්න එහෙම කියලා නෙමෙයි. පැහැදිලිද? අපිට පාත්‍රයක් තියෙනවා ජීවිත කාලෙම පාවිච්චි කරන්න. කවුරු හරි ස්වාමීන් වහන්සේ නමකට මේ පින්කම ඔබ කරගන්න. හොඳ සයිස් 8 විතර පාත්‍රයක් ගන්න. ඊළඟට හොඳ ඉදි කට්ටු පාවිච්චි කරන්න. සිවුරේ පාටට නූල් ටිකක්, හොඳ පෙරහන් කඩයක්, දැලි පිහියක්, බඳපටියක් මේවා ඔක්කොම ලෑස්ති කරලා පින්වත්නි අෂ්ට පරිස්කාරය හදවතින්ම ගිහලා පූජා කරන්න ස්වාමීන් වහන්සේට උන්වහන්සේලව පොරවන. දැන් බලන්න ජීවිතේ එකපාරක් හරි මෙහෙම අටපිරිකරක් පූජා කරලා තියෙනවද? ඊළඟට ඔය ස්වාමීන් වහන්සේලා පැවිදි වෙනවා ආරණ්‍යවල. ඒ පැවිදි වෙනකොට ටක් ගාලා ගිහිල්ලා මොකක් කරන්න ඕනේ? උඩ පැනගෙන ගිහිල්ලා ඔය සිවුරු කට්ටලයක් බාර ගන්න. ඔබ දන්නවද රුපියල් 12000 13000ක් යනකොට අද මේ 2021කට මං කියන්නේ ඔය සිවුරු කට්ටලේ මහල් ඉවර කරන්න පුළුවන්. බැරිද දැන් ඔබට කරන්න? එක පාරයි පින්වත් මේවා කරන්න. නැවත නැවත කරන්න වඩා හොඳයි. හැබැයි එකක් හරි හරියට කරගන්න. ඊළඟට කවදා හරි දවසක කුටියක් සෙනසුනක් පූජා කරන්න. කට්ටියත් එක්ක එකතු වෙලා හරි ඔය එක වෙලාවක මහා සිටුවරේක් යනවා මේ දර හොයන්න. දර කියන්නේ ඇත්තටම එයාට ගෙයක් හදන්න දැව හොයාගන්න කියලා කැලේට යනවා. යනකොට කශ්‍යප බුද්ධ ශාසනය මේ කශ්‍යප බුද්ධ ශාසනයට කලින් මට හරියටම ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේ නම් මතක නැහැ. නමුත් මේ රහතන් වහන්සේ එළියට එනවා දැකලා මේ සිටුවර රහතන් වහන්සේගේ පස්සෙන් යනවා. ස්වාමීන් වහන්සේගේ පස්සෙන්. රහතන් වහන්සේ නමක් මේ ස්වාමීන් වහන්සේ නමක් පස්සෙන් යනවා.
ගිහිල්ලා බලනකොට අනේ ගහක් යට භාවනා කරන්නේ. මොකද කරන්නේ? ටට්ටක් ගාලා අතු ඉති කැලේ ටිකක් කපලා උන්වහන්සේ පින්නපාතේ ගිහිල්ලා එන අතරතුර උන්වහන්සේට කුටියකුත් හදලා ලී වලින් ඉඳ ගන්න ආසනයකුත් හදලා නිදා ගන්න ඇඳකුත් හැදුවා. අර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බලනකොට අපේ කුටියක් තියෙනවනි කියලා සතුටින් මොකද කළේ? කුටියට ගිහිල්ලා දානි වැළඳුවා. සිටුවරයා ළඟට ගිහිල්ලා ස්වාමීනි ඔබ වහන්සේලාට මේ જાතිය කුටි කැපයිද? අනේ රජතුමනි කොච්චර දෙයක්ද? මට කලින් මදුරුවමාව කෑවා, මැස්සෝ කෑවා. අවුවට වේලුණා, වැස්සට තෙමුණා. දැන් මට පාඩුවේ භාවනා කරගෙන ඉන්න පුළුවන්. ඔබතුමාට බොහොම පිං. ඔබතුමාගේ සුරත සිතූ පැතූ සම්පත් ලබා දෙන සුරතක් බවට පත් වේවා කිව්වා. මොකද්ද කිව්වේ? සිතූ පැතූ සම්පත් ලබා දෙන සුරතක් බවට පත් වේවා කිව්වා. මේ සිටුවරයා මේකට සතුටු හිතලා ගිහිල්ලා ආයෙවිල්ලා ලස්සන කුටියක් හදලා දීලා පොකුණු සිවුරු වේලන්න ගල් ඔක්කොම අංග කම්ප්ලීට් හදලා දුන්නා. හරි. කම්ප්ලීට් වෙන්නම හදලා දීලා උන්වහන්සේට පැවරීමකුත් කරා. මොකද්ද පැවරීම? ස්වාමීනි ඔබ වහන්සේ රහත් භාවයට පත් වෙනකන් අපිට ඔබ වහන්සේට උපස්ථාන කරන්න අවස්ථාව දෙන්න කිව්වා. දැන් ඒ ස්වාමීන් වහන්සේ හායි කියලා දැන් ඔන්නේ ඒක ඉඳලා ඒ ස්වාමීන් වහන්සේ රහත් වුණා. සිටුවරයා ගිහලා බොහෝ කාලයක් දිව්‍ය ලෝකවල ඉඳලා එක වෙලාවක උපදිනවා රජ කෙනෙක් වෙලා පිඟුතුල අහලා දිනවා මහා සුදස්සන. අපේ බෝසතාණන් වහන්සේ. මහා සුදස්සන රජතුමාට මේ රජතුමාගේ ගබඩාවේ සල්ලි කවදාවත් ඉවර වෙන්නේ නැහැ. හරි. ගබඩාවේ බඩු ඉවර වෙන්නේ නැහැ. ගන්න පිරෙනවා. බලන්නකො එහෙම ගබඩාවක් ඔබට ලැබෙනුත් ඒ. ඊට පස්සේ මොකද කරේ? මේ මෙච්චර සල්ලි තියෙනවනේ කියලා හිතලා මං දන්සලක් දෙන්න ඕනේ කියලා හිතලා මොකද කරේ? මේ පාරට ගිහිල්ලා මෙන්න මෙතන දන්සලක් දෙනවා, මෙන්න මෙතන ලිඳක් කපනවා, මෙන්න මෙතන මේව කරනවා කියලා මෙහෙම අත දික් කරලා කිව්වා. ගිහිල්ලා පහවදා ගිහිල්ලා බලනකොට දන්සල දෙන්න ඕනේ කියපු තැන දන්සලක් හැදිලා. ඇයි ඒ? පෙර ජීවිතයේ ප්‍රාර්ථනාවක් තියෙනවා. සිතූ පැතූ සම්පත් ලබා දෙන සුරතක් බවට පත් වේවා. ඇඟිල්ල දික් කරලා කියපු නිසා ලිඳ ඕනේ කියපු තැන ලිඳ මැවිලා. කොහොමද බාන්නේ පිනේ විපාකේ? නේ. ඊට පස්සේ ගමේ මිනිස්සු කියන්නේ රටේ මිනිස්සු රජතුමාට සලකන්න ඕනි කියලා සල්ලි වගේක් ගෙනල්ලා දුන්නා. දෙනකොට රජතුමා කියනවා කහවණු ගානක් ගෙනල්ලා දෙනවා. අනේ මේ මට තියෙන සල්ලි ඉවර කරගන්න බැරුව ඉන්න උඹ ලෝක තියාගනින්න කියලා. මේ ළමේ මිනිස්සු ගිහිල්ලා රජතුමාට පින්වත්නි මේ ලස්සන මාලිගාවක් හදලා දෙනවා. ඒ සල්ලි වලින්. රජතුමා කල්පනා කරනවා එතකොට මේ රජතුමාගේ දැන් බොහෝ කාලයක් ගෙවිලා ගිහිල්ලා රජතුමා කල්පනා කරනවා දැන් මම මේ හදලා දුන්න මාලිගාවෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න ඕනේ. කියලා මේ ටික කාලයක් බවුන් වඩන්න යනවා කියලා හිතලා පඩිපෙළ යටට ගිහිල්ලා යටම පඩිපෙළ දැන් මේ මාලිගාවට නගින්නෙත් නැතුව තා. හරිද? උඩට ගිහිල්ලා භාවනා කරන්න කියලා හිතාගෙන මේ යන්නේ. යටටම ගිහිල්ලා පළවෙනි පඩියට අඩිය තියන්න කලින් ප්‍රාර්ථනාවක් කළා. කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්දේ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයෝ මෙතනම නවතිත්වා කියලා ප්‍රාර්ථනා කරා. අර ස්වාමින් වහන්සේට රහත් වෙනකන් අපුපස්ථාන කරපු එකේ පින කොච්චරක්ද කියනවා නම් නවතිවා කියද්දි පිඟනිවියා මේ නීවරණ ධර්මියු නැති වුණා. පළවෙනි පඩියට අඩිය තියද්දි ධානලාභීෙක් වෙලා අඩිය තිබ්බේ. පළවෙනි පඩියට අඩිය තියද්දි ධානලාභීෙක් වුණා. වනර ස්වාමීන් වහන්සේ නමට රහත් වෙනකම් උපකාර කරපු එකේ පින. ගිහිල්ලා බොහෝ කාලයක් ධාන සැපයෙන් ඉඳලා ආයි දිව්‍ය තලව බ්‍රහ්ම තලවල වල උප්පත්තිය ලැබලා අන්තිමට ගෞතම නමින් සම්බුද්ධත්වයට පාපත් වුණා. ඉන්න බලන්න කොහේටියා. දැන් බලන්න මේ කවදා හරි මේව කරලා තියනවාද කියලා කුටිය හදන්න පිටින්දී ලොකු වියදමක් කියන්නේ නැහැ. ඇත්තටම කුටියක් කියන්නේ LBC 94ක් ගාලා ඉටිකොල 4ක් ගාලා මැද්දට පොල්ලත්තක් සෙවිලි කරලා දුන්නත් කුටි තමයි. ඒකත් ඔබට සාංගික කරලා පූජා කරන්න පුළුවන්. ඊට වඩා සුකෝපභෝගී වුණත් ලක්ෂ 10ක් 15ක් විදන් කරලා උනත් හදන්න බැරිත් නෑ. එහෙමත් පුළුවන්. කොහම හැදුවත් කුටිය. කූඩාරමක් ගිහිල්ලා ගහලා දුන්නත් මේක සංඝයාට වේවා කියලා ඒකත් මොකද්ද? කුටියක්. ඕවා කරන්න ඕනේ පින්වත්නි. ඕවා අනිවාර්යෙන් කරලා ඊළඟට ওই පාත්තර තවික හැම මේ ওই තවික පූජා කරාම පිටින් මතකේ හිටිනවා කියනවා. තවිකේම පූජා කරන්න ඕනේ.
පාත්‍ර තවික පාත්‍ර ස්වාමීන් වහන්සේලාට ඔය අනවශ්‍ය ගොඩාක් දේවල් නෙමෙයි. ස්වාමීන් වහන්සේලාගේ ප්‍රතිපත්තිය පහසු කරන දේවල් තියෙන. මම මේ කියන්නේ අපිට නම් අප්පෝ එපා. අපිට නම් පූජා කරන්න එපා. ඔය සයන්ස්ලාගේ ප්‍රතිපත්ති පුරා ගන්න පහසු වෙන උපකරණ. අපි හිතමු රේසර්. ඊට පස්සේ ඔය නිතරම වමනා වෙනවා රින්සෝ. මම මේ කියන්නේ ඔය පිටුතුල මේවට අදහසක් ගන්න. ඒ වගේ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රතිපත්තියට පහසු කරවන්න. ස්වාමීන් වහන්සේලාට දන් ටිකක් දෙන්න. දන් දෙනකොට ආයුෂ වර්ණ සැප බල කොච්චර දේවල් ලැබෙනවද නේ? ඊළඟට උන්වහන්සේලාට බණ අහන්න බණ භාවනා කරගන්න තවත් ධර්ම දානීය කරගන්න අවස්ථාවන් හැකි තරමින් හදලා දෙන්න. ඔබේ වාහනේ නිතරම සුදු රෙද්දක් තියාගන්න ඉස්සරහ ෂීට් එකේ යට. හදීසියවත් පාරදී ස්වාමීන් වහන්සේ නමක් දැක්කොත් දාගෙන යන්න. පාවහන් පූජා කරොත් සසරත් යාන වාහන ලැබෙනවා. බලන්නකෝ මේ පිනේ විපාකයක තරම. එතකොට අපිට පින් ඕනෙබද නැද්ද? හැබැයි මතක තියාගන්න මේ මොන පින කරත් ඒවා සසරේ ඔක්කොම අනිත්‍ය වෙලා යනවා. ඒ කියන්නේ ස්ථීර කුසල් කොහෙවත් නෑ. ඒ නිසා ඒක නිකන් తాවකාලික ඔප්ෂන් එකක් විතරයි. ස්ථීර විසඳුම මොකද්ද? නිර්වාණයටපත් වීම. නිවන් දකින්නකම් කුසල කර්මයන් වල අනිවාර්යෙන් යෙදීම කියන එක වෙන්න ඕනේ. ඊළඟට ඔය ස්වාමීන් වහන්සේලා යන්නේන පාරවල් සකස් කරලා දීම. මේ වගේ නොයෙකුත් ආකාරයේ පාත්‍ර දෝවණී කිරීම. තව මොනවද තියෙන්නේ? එක එක ඒවා තියෙනවා ඉතින්නේ. එතකොට මේ ධර්ම දානය මේ වගේ පින්කම් වලින් පින්වත්නි ලැබෙන කුසල විපාකය සංසාරේ ඔබට ලබා දෙන්නේ පොඩි පහේ අවස්ථාවක් නෙමෙයි. ඒව මතක තියාගෙන මම මේ කුසල කර්ම පැත්තට පොඩ්ඩක් කිව්වේ. ඒ වගේම තමයි නිතරම පින්වත්නි ඔය පුළුවන් තරම් අකුසල කර්ම වලින් බේරෙන්න. ඒ දන්නවද මේ වලින් බේරෙන්න කියන්නේ? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන ඒවා අපිරිසුදුයි නම්. කයින් කරන වැරදි තියෙන. වචනෙන් කරන වැරදි තියෙනවා, මනසින් කරන වැරදි තියෙනවා. ඔය මනසින් කරන වැරදි තමයි දැඩි ලෝභය, අනිත් අයගේ වස්තු මට වේවා කියලා ප්‍රාර්ථනා කරන එක. තවත් කෙනෙක් නැසේවා කියලා හිතන එක. ඒ වගේම මිච්ඡා දිට්ඨි, මිත්‍යා දෘෂ්ටි වලට ගිහිල්ලා ඒව භජනය කිරීම. ඔය වගේ අකුසල කර්ම වලට පිඟන්නේ පුංචිවත් ඉඩක් ජීවිතේ දෙන්න එපා. මොකද ඒ වගේ අකුසල කර්ම වලට පුංචිවත් ඉඩක් ජීවිතේ දුන්නොත් කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ කිනිසේ. කරනකොට නම් ගානක් නැහැ. දැන් පින් කරන්නද වඩා ලේසි පව් කරන්නද? පව් කරන්න වඩා ලේසි නෑ බං. සත්‍ය උප්පත්තියම මොනවා කරන සුළුයිද? උප්පරිම දැන් අපිට මදුරුවෙක් වහනකොට මරන්න කියලා කවුරුත් කියලා දෙන්න ඕනේ නෑනේ. අපේ අත ගිහිල්ලා නිකම්ම අර සතාව තලනවනේ. හැබැයි බේරෙන්න අපි ටිකක් එෆර්ට් එකක් කියන්නේ පොඩි උත්සාහයක් දාන්න ඕනේ. එතකොට එනිසාම මට හිතෙනවා නිකම් මේ කර්මයේ පිළිබඳව අධ්‍යයනය කරලා බලනකොට ටිකක් ගැඹුරට අකුසල කර්මයට වඩා කුසල කර්මයේ විපාකත් වැඩි. ඒ දැන් අකුසලය නිකන් ඔහිය වෙනවනේ පිටින් කුසලයම නෑනේ. ඒකට අපි හිතලා වීරය කරනකොට අර එකත් එක්ක එකතු වෙන රැඳෙන හිත් ප්‍රමාණය වැඩි නිසා ඒ නිසායි මම මේ කියන්නේ. ඔය පිටුතුල සංසාරේ මధుරව මරලා තියෙනවනේ. හරිද? මේ වෙලාවේ මොකද කරන්න ඕනේ? සත්‍යයන්ට අබේ දානයක් දෙන්න. පාරින් ඉන්න සත්තු විකුණන්න. එතකොට ඔබට කවදාරි දවසක දැන් ඔබ කරපු අකුසල් තියෙනවනේ කන්දක්. ඔබ හිතමුකෝ මේ වෙනකන් අකුසල් ඔබ මధుරව ලක්ෂයක් මරලා තියෙනවා කියලා එක කුරුල්ලෙක් නිදහස් කරන්නේ. පින්ගන්නේ අර ලක්ෂය නිසා ඔබ මේ පාර කෝච්චියට හැප්පෙන්න ගියොත් කුරුල්ල නිදහස් කරපු එකේ පින බලපාලා ඔබව බේරෙන්න පුළුවන්. අපි කියන්නේ මැරිලා ගොඩා කියලා. ඒ වගේ මැරෙන්න වැටුණත් අකුසලයේ නිසා ඒකට බැහැ ගන්න පුළුවන් කුසලයක් තියෙනවා නම් දැන් අජාසත්ත බලන්නකෝ. අජාසත්ත තාත්තව මැරුවනේ. මරලා අවීචියටම ගියේ නෑනේ. කුසලයෙන් බේරගත්ත නේද වැඩි. ලෝක මුනිරයකට විතරයි ගියේ අවුරුදු 60000කට. කුසලයෙන් වැඩේ පොඩ්ඩක් මාරු කරා. ආන්න ඔබටත් පුළුවන් ජීවිතේ මොනවා හරි අකුසල කර්ම තියෙනවා. ඊළඟට ඔබ දැන් දන්න ඔබට මේ ජීවිතේ මොනවද අවශ්‍ය කියලා. ඔබට අවශ්‍ය නම් ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් ඔබට තියෙන විදියකට ඒවා දන් දෙන්න. ඔබට තියෙන විදියෙන් සමහරු ඉන්නෝ ඉඩමින් පාරක් එහෙම හදාගන්න එහා පැත්තේ ගෙදර එක්කෙනා ඇහුවාම දෙන්නේ නැති. මොකටද? පුළුවන් නම් චූටි කෑල්ලක් දෙන්න. එහෙමනේ ජීවිතේ මිනිස්සුත් එක්ක සතුටින් ඉන්න පුළුවන්. ඕක හිර කරගත්ත කියලා අපිට මොනවා කරන්න?
ඊළඟට දැන් ඔය ඉස්සර නම් මගේ පින්වත්නි ගෙදර තිබ්බනේ අර මිටිහල් මුට්ටිය කියලා එක. දැන් නෑනේ. ඒක තමයි. ඒවා මං හිතන්නේ අර ලන්දේසින්ද කොයිද ආපු වෙලාවේ අරයි යන්නේ නැති. මේ කොහොම හරි දැන් ඒවා නෑ. ওই මිටිහල් මුට්ටිය තියෙනකොට හැමදේම ගෙදරින් ඉස්සර බත් පිටක් අයින් කරනවානේ ස්වාමීන් වහන්සේ සංඝයාටනේ. ඒකෙන් තමයි මාසෙන්තිමට peeru දාණි හැදුවේ. දැන් කෝ ඒවා? දැන් ওই පින්වතුන්ලා දන් දෙන්න ගියාම අනේ මන් දන්නේ ඉතින් කරවල කරවිලයි බතුයි කරවිලයි. ආයි කරවිලයි බතුයි කරවිලයි. ඒ කියන්නේ ඉස්සර වගේ මිනිසුන් අපි කියන්නේ අපිට කෝකත් එකයි. මිනිසුන් ඉස්සර වගේ හිතලා බලන්නේ නැහැ. අර එකපාරක් පින්ගන්දි මම හොඳ කතාවක් කියන්නම් මේ. දැන් ඔන්න මං කාලයක් වැඩි හිටියා ත්‍රිකුණාමලේ. දැන් ඒ මිනිස්සු වගා කරන්නේම මොනවද මේ නමත් අමතක වෙලා තියෙන දැන් ඒ වගේ කැකිරි. හරි ඒ විදිහ කැකිරි වගේ. ඕන්න දැන් කැකිරිනි තියෙන එකත් එක දාන ගේන්න එපයි. කැකිරි බතුයි. ඉඳලා කොළඹ ආවා. මේ ආවට පස්සේ මෙහෙක් කෙනෙක් කියන ඔබ වහන්සේලාට වැඩි ලැබෙන්නේත් නෑනේ කියලා ආයෙ මොනවද? කැකිරි බතුයි. ඉඳලා ගියා පිට රටකට. හරි මම කියන්නේ ඔන්න බලන්න ඒ වගේ අපේ කර්මය. ඔබ වහන්සේලාට ඉතින් මෙහෙ කෑම පළඳන්න හුරුත් නෑනේ ඒ විදියටම දෙන්නම් කියලා. ඒ ගිහිල්ලත් මොනවද? කැකිරි බතුයි. දැන් මේ මං කියන්නේ පිටගත්නි මේ ඔබ අපිට කමක් නැහැ. පැහැදිලිද අප්පෝ අපිට බොහොම සනීපයි ඒවා. ඒ කියන්නේ ඔබ වහන්සේ ඒගොල්ලෝ හිතන්න එපා දැන් අප්පෝ මේ ස්වාමීන් වහන්සේ කැකිරි වළඳන්න කැමති නැහැ ඒ නිසා මෙහෙම කිව්වා කියලා. එහෙම නෑ මම මේ උපමාවක් කිව්වේ. හරි. මේ ප්‍රණීත දේ දුන්නොත් ප්‍රණීත දේ ලැබෙනවා. ඉතින් අන්නේ සත්‍යම කතාවක් තියෙනවා. තියෙනවා නම් නොදී ඉන්න එපා. දෙන්න ඔබට නොලැබී නම් තියෙන්නේ නැහැ. පිටින්දි සල්ලි හිර කරගන්න යන්න එපා. හිර කරොත් ඒවා මේ හිර කරාම රහ නැහැ. තියෙනවා නම් ඇටියට කාට හරි දෙන්න ඔබට පිටින්දි ලැබෙන එක නවත්තන්න සක්‍රියටවත් බෑ. ශක්‍ර දේවේන්ද්‍රවත් නවත්තන්න. අපි අර කතාවට කියන සක්‍රියටවත් බෑ කියලා. ශක්‍ර දේවේන්ද්‍ර කියන මේ උතුමන් වහන්සේවත් ඒ උතුමන් වහන්සේටවත් ඔබට ලැබීම කියන එක නවත්තන්න බෑ. කර්ම විපාක. සමහරු අර එක තැනක මට මතකයි කුඹුරක රත්තරන් පැලවිලා තිබ්බා. අන්න කර්මය කියන එක හදන වෙදිය. දැන් සමහරු ඉන්න අපින්ගනි දුප්පත් වෙලා ඉන්නවා. ගෙදර මේ ඉඩමක් අරගෙන කොයින් හරි වැසිකිලි වල කපද්දී දානයක් හම්බ වෙනවා. එහෙම ජීවිත වෙනස් වෙච්ච ඒවා දැකලා නැද්ද? ඒ මොකද? පූර්ව කර්ම. කර්මයේ බලවත් වෙනකොට කම්මං දල්හම් කර්මයේ බලවත් නා මහා පාරේ වැටුණත් බම්පෙලා කැලින් වෙනවා මිසක් මැරෙන්නේ කරන්නේ නැහැ ලේසි. හොද්ද දීර්ඝායුෂයක් වළඳලා නිදහස් ජීවිතයක් වළඳලා ධර්මාවබෝධය කරලා ධර්මය අහලා නිදහසේ මැරලා යන්න ඔබට පුළුවන්. ඔන්න ඉතින් තත්ත්වේ. එනිසා අකුසල විශේෂයෙන්ම අකුසලයන්ගෙන් ගැලවෙන්නත් උත්සාහ කරන්න ඕනේ. දැන් ප්‍රාණඝාතය කරන්න එපා. මම හිතන්නේ නෑ දැන් නම් බොහෝ අය ඔයගෙන් වෙන් වෙලා ඉන්නේ නේ. ඔය හොරාට රැට මදුරුව මරනවද? නෑනේ. දැන් නම් මේ වර්තමානයේ වෙනකොට නම් බොහෝ අය ওই ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා සමහර කර ජොබ් විදියට කරන අයට තමයි ඕකෙන් චුට්ටක් ගැලවෙන්න බැරි වෙලා ඉන්නේ. ගෙවල් වල ඉන්න මිනිස්සු නම් බොහෝ අය මට හිතෙනවා ওই ප්‍රාණඝාතයෙන් ගැලවිලා. අදත්තා දානීය ගැන නම් මං කියන්න දන්නේ නෑ. මොකද ඒවා ඉතින් තම තමන්ගේ හිත තමයි දන්නේ. අපි කොහොමද අපි කියන්නේ? කාමයේ වර්ධව හැසිරීම ආදියත් ඉතින් තම තමන්ගේ හිතින් බලන්න මේවා පින්වත්නි කළොත් ඔබ ওই ප්‍රාණඝාත ආදී දේවල් වලට සම්බන්ධ වුණොත් සංසාර ජීවිතේම දුක් විඳින්න වෙන්නේ නොයෙකුත් දේවල් නිසා. ඒසක් කර්මයත් එක්ක සෙල්ලම් කරන්න එපා. පරිස්සමින් නරක දේවල් වලින් අයින් වෙන්න. හොඳ දේවල් විතරක් කරගන්න. එහෙම නැති වුණොත් නිවන් දකින්න යන ගමනේ අනිවාර්යෙන් විඳින්න වෙන්නේ දුකක්මයි, අනිවාර්යෙන් විඳින්න වෙන්නේ පීඩාවක්මයි, අනිවාර්යෙන් විඳින්න වෙන්නේ ශෝකයක්මයි. අඬන්න තමයි ඉන්නේ. දැන් අනිතේ මේ පාර අපිට හොඳ බුද්ධෝත්පාද කාලයක්නේ. දැන් මේ වෙලාවේ කරන ධර්මයක් කරගන්න. මේක ආයි කපද කරන්න chance එකක් ලැබෙයිද දන්නේ මේ උ රත්තරන් බඩු අරවා මේව ඔය එකක්වත් ගෙනියන්නේ නැහැ. ඕවා මේ කරේ දාගෙන වතේ දා මම කියන ඌ උගත් තියලා මේ අපිට ඩම්පින්කම් කරන්න නෙමෙයි. හැබැයි ඔය එකක්වත් ගෙනියන්නේ.
එතකොට මේ වෙලාවේ වඩා වටින්නේ කැරට් ගාන නෙමෙයි, පවුම් ගාන නෙමෙයි. මේ වෙලාවේ වඩා වටින්නේ ඔබට කරගන්න පුළුවන් කුසල් ප්‍රමාණය. මොකද මේ වෙලාවේ කරගත්තොත් සංසාරයට මේව පිට. දැන් හාමුදුරුවෝ හරියටම කොහොමද කියන්නේ කර්මය තියනවාමයි කියලා ඔය කියන විදිහට. මේක ගැන ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරලා බලනකොට අපිට තේරෙන්නේ දැන් ඔය පිංගුතුල හරියටම කොහොමද කියන්නේ ඔය පිංගුතුලගේ 100ට තාත්තෙක් හිටියා කියලා. ඔය පිංගුතුල කොහොමද කියන්නේ ඔය පිංගුතුලගේ 100ට තාත්තෙක් හිටියා කියලා දැකලා තියෙනවද? අපි දන්නවා මම ඉන්න මගේ තාත්තා ඉන්න ඕනේ. තාත්තා ඉන්න තාත්තට එක්ක යා 100 ඉන්න නම් 100ට ආන්න එහෙම පිංගන්නේ මේ ජීවිතේ මේ කර්ම විපාකේ බලන්නේ එකම gedara අක්කව වෙනස් කරනවා මල්ලිව වෙනස් කරනවා. මල්ලිව ගොළු කරලා දැන් මම දැක්ක පහේ මම දන්න ගයක් තියෙනවා. ආත්තත් කතා කරන්න බෑ අම්මට කතා කරන්නත් බෑ කෙල්ලට කතා කරන්න පුළුවන්. දැන් අපේ තියරි ගනුව ගොළු අම්ම කෙනෙක්ටයි ගොළු තාත්තා කෙනෙක්ටයි දාව උපදින්න ඕනේ දරුවත් කොයි වෙන්න ඕනේද? ඒත් නිකන් අපිට හිතනවනේ අම්මත් කතා කරන්න බෑ තාත්තත් කතා කරන්න බෑ දුවටත් බෑ කියලා. එහෙම නැහැ. මන් දන්න ගයක් තියෙනවා තාත්තට කතා කරන්නත් බෑ අම්මට කතා කරන්නත් බෑ. හැබැයි දරුවා ෂෝක් එකට කතා කරනවා. කර්මය. ඒ නිසා මම අද කතා කරේ B plan එක ගැන. චූටි අකුසල් වලට පවා විශාල විපාක ලැබීමේ අවකාශයක් ලෝකයේ තියෙනවා. ඒක තමයි ලෝකයේ හැටි. ඒව හොඳට දැනගන්න ඕනේ. ඒව දැනගෙන මේ කර්මත් එක්ක යන්න වෙන සසරට පළවෙනියට පෙන්නේ හොඳ පිළිසරණක් හදාගන්න කාලයකට හදාගන්න. අඩුම මෛත්‍රී බුද්ධ ශාසනය වෙනකම්වත්. අඩුම මම මේ කවදාවත් කියපු නැති කතාවක් කියන්නේ අද මේ මාතෘකාව නිසා. දැන් කියනෝනේ මෛත්‍රී බුදුන් දකින්න අය කවුද? කියනවා. ශ්‍රම දාන කරපු අය පන්සල්. අහලා නැද්ද? දන් පින්කම් කරපු අය, ස්වාමීන් වහන්සේලාට දාන දීපු අය, සංසලාගේ අපෝපස්ථාන කරපු අය, ධර්ම දානමය පින්කම් කරපු අය දැන් මේ පින්තුල කරන්නේ. ඒ වගේ අය කවුරු දකින්නවද? මෛත්‍රී බුදුන්ව දකින්න. මෛත්‍රී බුදුන්ව දකින්න නැති පිරිසක් ඉන්නවා. බලන්න ඔබ මේ පිරිස ඉන්නවද? ප්‍රාණඝාතය කරන අය මෛත්‍රී බුදුන්ව දකින්නේ නැහැ. අදත්තා දානය කරනවා නම් මෛත්‍රී බුදුන්ව දකින්නේ නැහැ. කාමයේ වර්ධවා හැසිරෙනවා නම් මෛත්‍රී බුදුන්ව දකින්නේ නැහැ. මුසාවාදය කරනවා නම් බොරු කියනවා නම් මෛත්‍රී බුදුන්ව දකින්නේ නැහැ. සුරාපානී කරනවා නම් මෛත්‍රී බුදුන්ව දකින්නේ නැහැ. මව් මරලා නම් තාත්තා මරලා නම් රහතන් වහන්සේ නමක් පිරිනිවන් පාවන බුදුන්ගේ දේශලෝල නම් සංඝයා ભેද කරලා නම් භික්ෂුණියක්ව දූෂණය කළා ඒගොල්ලෝ මෛත්‍රී බෝසතාණන් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ. සාඩුම එතනටවත් ඔබ පිළිසරණක් දාගෙන ඒ අතරතුරු මාර්ගයේ වඩයි. පැහැදිලිද මම කියන්නේ? ඉතින් ඒක දෙකක් නෙමෙයි. ඒක එකක්. එකපාර ඔය දෙක තුනම කරන්න පුළුවන් ද බැරිද? පුළුවන්. ඉතින් එකපාර ඔය දෙක තුනම කිරීමට ඕන තරම් අවකාශي අවස්ථාව පිංගුතුලට තියෙනවා කියලා පිංගුතුල මතක තියාගන්න. ඉතින් කියන්න ඕනේ මේ ලේසියට ගන්න එපා. කර්මය කියන එක බුද්ධ ශාසනයේ ප්‍රධාන තැනත් එක්ක බැඳිච්ච එකක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කවුරු කෙනෙක් කර්මය අඳුරගත්තාම තමයි යාට සංසාරයේ පිළිබඳව බයක් ඇති වෙන්නේ. මට මේ වගේ සසර ගමනක් යන්න වෙනවා කියලා හැඟීමක් ඇති වෙන්නේ. එවැනි සංසාර ගමනකින් මම මිදෙන්න ඕනි මේ නැවත නැවත කර්ම රැස් වෙවි යන සංසාර ගමන එච්චර හොඳක් පිළිසරණක් තියෙන එකක් නෙමෙයි. මම මේකෙන් මිදෙන්න ඕනි කියලා හැඟීමක් ඇති වෙන්නේ වගේ වෙලාවට. මෙහෙම හැඟීමක් ඇති කරගත්තොත් ඇති වුණොත් කම්මස්සගත සම්මාදිට්ඨිය ඇති වුණොත් අපිට ඊළඟට පුළුවන් සංසාරයේ පිළිබඳව දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය පිළිබඳව විවෘතව කල්පනා කරලා මේ ලෝකයට අපි ඇල්ල බැඳිලා ගිහිල්ලා තියෙන එකත් නැවත නැවත කර්ම රැස් කරමින් විපාක වලට මුහුණ දීගෙන යන මේ ජීවිතයෙන් මිදිලා යන්න කවුරුත් කල්පනාව ඇති කරගත්තා නම් ඒ තමයි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙන් ඔබ රැස් කරගන්නට යෙදුණු මහානීය කුසලය ප්‍රාර්ථනා කරන ඔබ හැම දිනෙකටම උතුම් නිර්වාණීය සුවසේම සාක්ෂාත් වීමට මේ කුසල කර්මයන් ඒකාන්ත පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා කවුරුත් ප්‍රඥාදී බුදුරජාණන් වහන්සේට අයිති විෂයක් වන මේ කර්ම විෂය බුදුරජාණන් වහන්සේ නමකටම පමණක් ගෝචර වෙන මේ කර්ම විෂය පිළිබඳව වර්ණනා කරන්න.
යනවනම් බොහෝ සූත්‍ර තියෙනවා. චූලකම්ම විභංග සූත්‍ර, මහා කම්ම විභංග සූත්‍ර, ඊට පස්සේ ඔය දක්ඛිනා විභංග සූත්‍ර වගේ බොහෝ සූත්‍රවල මේ කර්ම විපාක ගැන විස්තර වර්ණනා කරලා තියෙනවා. විශේෂයෙන්ම අභිධර්මයේදී තමයි මේ ගැන විශේෂ වර්ණනාවක් එන්නේ. කොහොමද සිතින් සිතට කර්ම විපාක රැස් වෙන්නේ කියලා. ප්‍රතිසන්දි විපාක කෝකෙද දෙන්නේ, ප්‍රවෘත්ති විපාක කෝකෙද දෙන්නේ, ප්‍රතිසන්දි විපාක කොච්චර කල් පවතිනවද, ප්‍රවෘත්ති විපාක කොච්චර කාලයක් එනවද, අහෝසි කර්ම බවට පත් වෙන්නේ මොනවද ආදී වශයෙන් අභිධර්මයේදී මේ පිළිබඳව දීර්ඝ විස්තර කරලා තියෙනවා. එනිසා තව කවුරු හරි කෙනෙක් කර්මයේ පිළිබඳව මේව ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවා නම් ওই චූලකම්ම විභංග, මහා කම්ම විභංග, දක්ඛිනා විභංග වගේම අභිධර්මයේ පිළිබඳව යම්කිසි ප්‍රාමාණික දැනුමක් ඇති කරගන්න, හිම ඇති කරගත්තොත් ඔබට ඒකාන්තයෙන් උතුම් නිර්වාණය පිණිස යන ගමන අතරතුර අකුසල කර්මයන් නොකර කුසල කර්මයන් හිත නලවගෙන, හිත පිහිටවගෙන, හිත රඳවගෙන උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් ඒකාන්ත පාරමිතාවක් වේවි. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම දේශනාව අවසන් කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.